උතුම් ජීවිතය දෙවියන් වහන්සේගේ කරුණාව සහ අනුග්‍රහය නිසා අපි ලබාගත ජීවිතය. උතුම් ජීවිතය අපි ගමන් කරන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහයෙන් පමණයි. උතුම් ජීවිතය අපට ඉදිරියට යන්න බෑ අපේ ශක්තිය පමණයි. ඒක වුණත් අපි වරද්දා ගන්නවා අපගේ ක්‍රිස්තියානි ජීවිතය. අපි බොහෝ වෙහෙසටපත් වෙන්න පුළුවන්, අපි කලකිරෙන්න පුළුවන්, අධෛර්යයටපත් වෙන්න පුළුවන්, අපි පසුබහින්නට පුළුවන්. ඒ හේතුව අපේ ශක්තිය දුර්වල වෙන නිසා. ඒ නිසා කිතුණු ජීවිතය අපි ඉදිරියට ගමන් කරන්නේ දෙවියන් වහන්සේගේ සපයා දීම තුලයි. කිතුණු අපිට මේ ක්‍රිස්තියානි ජීවිතේ ගැළවීම පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. ඒක දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. මම ලබන්න සුදුසු නැති, මම ලබා ගන්න වටින්නේ නැති දේ දෙවියන් වහන්සේගෙන් මම ලබා ගන්නවා. ඒක තමයි අනුග්‍රහය කියලා කියන්නේ. ඉතින් කිතුණු ජීවිතය අපි ආරම්භ වන්නේම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුලයි. ඒ කිතුණු ජීවිතය අපි පවත්වාගෙන ඉදිරියට යන්න වෙන්නේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය තුලින්මයි. ඒක දෙවියන් වහන්සේගේ සපයාදී. එතකොට මේ කිතුණු ජීවිතයේ දෙවියන් වහන්සේගේ ප්‍රධාන සපයාදීම වන්නේ අපි යන මේ කිතුණු ගමන ඉදිරියට ගෙන යන්න සුද්ධාත්මයන් වහන්සේ. අපි කවුරුත් සුදුසු නැහැ සුද්ධාත්මයන් වහන්සේව ලබන්නට. නමුත් දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සුද්ධාත්මයන් වහන්සේව උන්වහන්සේ අපට ලබන්න අවස්ථාව දී තිබෙනවා. අපි ලබන්න සුදුසු නැති දේ උන්වහන්සේ අපට ප්‍රදානය කර තිබෙනවා. ඒක තමයි අනුග්‍රහය. ඒ නිසා මේ කිතුණු ජීවිත ගමන ඉදිරියට යාම සඳහා අපට දෙවියන් වහන්සේ ලබා දී තිබෙන ප්‍රධාන අනුග්‍රහය තමයි සුද්ධාත්මයන් වහන්සේව. සුද්ධාත්මයන් වහන්සේ නැතිව අපට කිතුණු ජීවිතය ඉදිරියට යන්න බෑ. අපි හැම කෙනෙක්ම වැටුණා වූ මිනිසයන්. අපි හැම කෙනෙක් තුලම වැටුණු ස්වභාවයක් තිබෙනවා. ඒ තත්ත්වය පරාජය කරමින් අපට ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්නේ දෙවියන් වහන්සේ අපට සපයා දී තිබෙන සුද්ධාත්මයන් වහන්සේ නිසායි. කෙනෙකුට සුද්ධාත්මයන් වහන්සේ නොමැතිනම් දේ වචනේ කියනවා ඔහු දෙවියන් වහන්සේට අයිති නැති බව. ඒ නිසා අපි දෙවියන් වහන්සේට අයිති වස්තුවක් වන්නේ සුද්ධාත්මයන් වහන්සේ අප ලබා සිටින නිසා. ඒ නිසා අපි කිතුණු ජීවිතයේ ඉදිරියට ගෙන යාම සඳහා සුද්ධාත්මයන් වහන්සේගේ උපකාරය මඟ පෙන්වීම බලය අපි ලැබිය යුතුමයි. එසේ නැතිනම් අපට තනිව යන්න පුළුවන් කමක් නැහැ. අපි සුදු යොහන් 14 වෙනි පරිච්ඡේදයට හරවමු. 14 15 වෙනි පදයේ සිට 17 වෙනි පදයේ දක්වා අපි මේ පද තුන අපි කියවන්නට යනවා මේ අවස්ථාවේදී. සුදු යොහන් 14 වෙනි පරිච්ඡේදය 15 වන පදයේ සිට 17 වන පදය. මම ප්‍රේම කරනවා මගේ ආත්මය ආරක්ෂා කරන්නය. මම පියාණන්සේගේ ඊළඟනේ එවිට උන්වහන්සේ ඔබලා සමග සදාකාල සිටින පිණිස ඒ සැනසීම කාලයේ උඹලාට දෙනසේක. ඒ සැනසීම කාලය අනුව සත්‍යතාවයේ ආඥාන වහන්සේ උන්වහන්සේව පිළිගන්න ලෝකයට බැරිය. මාගේ සාද ලෝකයා උන්වහන්සේව දකින්නේවත් අඳුනන්නේවත් නැත. නුඹලා උන්වහන්සේව අඳුනන්නේ මාගේ සාද උන්වහන්සේ නුඹලා සමග නැවතී සිටිනසේක. නුඹලා කෙරෙහි සිටිනසේක. 18 වෙනි පදේ නුඹලා අනාථව මාරින්නේ. හොඳයි. 15 16 18 කියන පද අතරම අපි කියවම අපිට මෙතන
සුද්ධාත්මයන් වහන්සේ එවීම සම්බන්ධව යේසුස් වහන්සේ පොරොත්තු වෙන බව අපිට පේනවා. අපි 17 වෙනි පදේ ඉඳලා අවධානය යොමුකලොත් 16 වෙනි පදේ ඉඳලා අවධානය යොමුකලොත් කොහොමද 16 වෙනි පදේ කියන්නේ? මම පියාණන් වහන්සේගේ ඊළඟ එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලික සිටින පිණිස වෙන සැනසීමකාරයෙකු නුඹලාට දෙනසේක. හොඳයි. යේසුස් වහන්සේ මරණයට පත් වෙන්න පෙර උන්වහන්සේ ස්වර්ගයට යන්න පෙර උන්වහන්සේ ගෝලයන්ට කිව්වා මම යනවා ගියාට පසුව වෙන සැනසීමකාරයේ සහායදායකයන්න් වහන්සේ කෙනෙක් මම ඔබට එවනවා. දැන් අපි හොඳින් දන්නවා අපි নমස්කාර කරන්නේ යාඥා කරන්නේ පියාණන් වහන්සේ පුත්‍රයන්න් වහන්සේ වන යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ කියන තුන් තැනන් වහන්සේලා වන නමුත් එකම දෙවියන් වහන්සේ ගැන. යේසුස් වහන්සේ අප වෙනුවෙන් පූජා වී උන්වහන්සේ පාපයේ දඬුවම බාරගෙන උන්වහන්සේ අපට සමාව දීලා අපිව යලි දෙවි පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ගෙනාවා. අපි ගැලවීම ලැබුවා. මේ ගැලවීම ලැබූ ජීවිතය දැන් අපි දන්නවා ගැලවීම ලැබූ ජීවිතය කිතුණුවන් හැටියට අපි අත්පත් කරගන්න ඕනේ. දැන් මේ පරිවිඩය අදාළ වෙන්නේ කිතුණුවන්ට. ඒ කියන්නේ කවුද? ගැලවීම ලත් අයටයි මේ පරිවිඩය අදාළ. ගැලවීම ලැබූ අපි හැම කෙනෙක්ටම යේසුස් වහන්සේව අදහගත් පිළිගත් සියලු දෙනාට යේසුස් වහන්සේ දුන්නු පොරොත්තුව තමයි මම ගියාට පසුව ඔබට සහායදායකයන්න් වහන්සේ කෙනෙක් එවනවා. මෙතන කතා කරන්නේ නව පරණානුවාදයේ කියනවා සහායදායකයන්න් වහන්සේ. එහෙම නේද? නවානුවාදයේ කියන්නේ කවුද? පරණානුවාදයේ සැනසීමකාරයෙකු. නවානුවාදයේ තියෙනවා සහායදායකයා. මෙතන පාවිච්චි වෙලා තියෙන වචනේ තේරුම වෙන්නේ මට උදව් කරන්න, මට උපකාර කරන්න පුළුවන්, මාත් එක්ක එකට ගමන් කරන්න පුළුවන් කෙනෙක් කියන අදහසයි. මාත් එක්ක සමාන්තරව මම බරක් උසුලාගෙන යන විට මම තනියෙන් ගමන් කරන විට මට ඒක අමාරුයි, මට ඒක අපහසුයි, මට ඒක උසුලන්න බෑ කියන අවස්ථාවේ මගේ බර උසුලා ගැනීමට යම් කෙනෙක් හවුල් වෙනවා නම්, යම් කෙනෙක් මට සමානවම උපකාර වෙනවා නම් අන්න ඒ කෙනාට පාවිච්චි කරන වචනය තමයි මෙතන භාවිතා වෙලා තියෙන්නේ. එතකොට යේසුස් වහන්සේ යන්න පෙර කිව්වා මම ඔබට සහායදායකයන්න් වහන්සේ කෙනෙක් එවනවා. සැනසීමකාරයන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ මට උසුලන්ට බැරි මම තනිව දරා ගන්න ඒ බර ඉසිලීමට මා සමග ගමන් කරන්න පුළුවන් සැනසෙල්ල සහයගෙන දෙන්න පුළුවන් මට සමාන්තරව ඒ උසුලන්ට පුළුවන් කෙනෙක් මට එවනවා. දැන් සුද්ධාත්මයන් වහන්සේ අපගේ සහායදායකයන් වහන්සේ මට යන්න බැරි ගමන මාව ගෙන යන්න මට උදව් කරන තැනන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ. දැන් කිතුණුවේ සුද්ධාත්මයන් වහන්සේව ලබන්නේ නැතිනම් සුද්ධාත්මයන් වහන්සේට තමන්ගේ ජීවිතේ ඉඩ දෙන්නේ නැතිනම් ඔහුට කිතුණු ජීවිතය අමිහිරි අපහසුයි. කිතුණු ජීවිතය අමාරු වෙන්නේ ඔබ තනිව ගමන් කරන විටයි. මේ ක්‍රිස්තියානි ජීවිතය ඔබ තනි වෙන්නේ ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ නොදී ඔබ රැගෙන යන නිසා. ජේසුස් වහන්සේ අපට මේ ගමන තනිව යන්නට නොවේ උන්වහන්සේ අවස්ථාව දුන්නේ. උන්වහන්සේ අපට අවස්ථාව දුන්නේ, අනුග්‍රහය දුන්නේ සුද්ධාත්මයන් වහන්සේ
කෙනෙක් දැන් මොකද වෙන්නේ? තමා සුද්ධාත්මයන් වහන්සේ ගැන උනන්දු වෙන්නේ නැතිනම්, තමන්ගේ ජීවිතයට සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැතිනම්, ඒ අයට කිතුණු ජීවිතය වදයක්, අපහසුවක්, අමාරුවක් හැටියට ඔබට දැනෙන්න පුළුවන්. ඒකට හේතුව ඔබේ වෙහසින්, ඔබේ ශක්තියෙන්, ඔබේ පුළුවන්කමින් ඔබ ගමන් කරන්න යන්නේ. ඒ නිසා යේසුස් වහන්සේ පොළවෙන් යන්න පෙර උන්වහන්සේ කිව්වා මම සිටිනවා, මම ඔබව අනාථ වෙන්න දෙන්නේ නැහැ, අසරණ වෙන්න දෙන්නේ නැහැ. මොකද දැන් ඔබ මා කෙරෙහි යපුණා, මා දෙස බලාගෙන හිටියා. නමුත් දැන් මම ඔබ ඉදිරිපිටින් මානසාකාරයෙන් ඔබෙන් ඉවත් වෙනවා. මම මානසාකාරයෙන් ඔබ කෙරෙහි ඉවත් ගියාට පසුව මම ඔබ කරා සදාකාල සිටින පිණිස මේ වන තැනන් වහන්සේ සදාකාල සිටින පිණිස එවන තැනන් වහන්සේ ටික කලකට නෙවෙයි අපට එමාති වෙන සුද්ධාත්මයන් වහන්සේ සදාකාල නැවතී සිටින කෙනෙක් අපේ ජීවිතවල. ඒ තැනන් වහන්සේ ගැන කියන්නේ අපිට සහාය දක්වන තැනන් වහන්සේ. අර මොකක් හරි තරම් මම උස්සගෙන යනවා නම් ඒ බර මගේම කරේ තියාගෙන මම උස්සගෙන යනවා නම් හදිසි කෙනෙක් ඇවිල්ලා ඒ බෑග් එකේ එක අණ්ඩක් එයා අල්ලගෙන අනිත් අණ්ඩ මගේ අතේ, දැන් මම එයත් එක්ක එකට මේ බෑග් එක උස්සගෙන යනවා. එතකොට මට සැනසීමක් තිබෙනවා, මට නිදහසක් තිබෙනවා, මට පහසුවක් තිබෙනවා ගමන් කරන්න. බොහෝ වෙලාවට ක්‍රිස්තියානි අය යේසුස් වහන්සේව අදහගෙන හිටියත් තමා තනියෙන් තමයි උස්සන් යන්නේ. ඒ තමා තනියෙන් තමයි මූණ දෙන්න යන්නේ. තමා තනියෙන් තමයි ඒක විසඳන්න යන්නේ. එතකොට තමයි එනවා. එතකොට තමයි මානසික පදවිදින්න පටන් ගන්නවා. මානසිකව පැටලෙන්න පටන් ගන්නවා. ඒ නිසා පැටලෙනවා කියන්නේ ගැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා කිතුණු ගමන අපිට මානසික යන්න පුළුවන්. මේ මානසික අපිට යන්න පුළුවන්. හැබැයි යේසුස් වහන්සේ අපට සුද්ධාත්මයන් වහන්සේව දුන්නා. තවත් මේ මානසික සටන් වදින්න නෙවෙයි, මේ මානසික උසුලන්න නෙවෙයි, මේ මානසික ගමන් කරන්න නෙවෙයි, උන්වහන්සේගේ ආත්මයන් වහන්සේව අපට දුන්නා. ඒ සුද්ධාත්මයන් වහන්සේ තුලින් ඒ ගමනේදී ඉතින් හරි අපරාධයක් හිතුණු අපි යේසුස් වහන්සේව අදහගෙන ගැලවීම ලැබුවයි කියලා කියනවා. අපි හරි අපරාධයක් සුද්ධාත්මයන් වහන්සේගේ ඒ සහනය, සැනසීම, ජයග්‍රහණය අපි ලබා ගන්න නැති නම්. ඉතින් එතකොට අපිට කිතුණු ජීවිතය අමාරුයි. ඒ නිසා මුදින් තේරුම් ගන්න අවශ්‍යයි. ඔබ තනිව ගමන් කරන ගමනක් නෙවෙයි ක්‍රිස්තියානි ජීවිතය කියන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක ගමන් කරන ජීවිතයක් ක්‍රිස්තියානි ජීවිතය. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒක ගණන් ගන්නෑ. අපි ගණන් ගන්න නැතුව තමයි අපි ඉස්සරහට යන්නේ. අපිට එච්චර ගණනක් නැහැ. සුද්ධාත්මයන් වහන්සේ මා තුළ සිටිනවා, මා සමග නැවතී සිටිනවා, සදාකාලිකව මා සමග සිටිනවා. ටික කලකට නෙවෙයි, දාලා යන්න නෙවෙයි, අමතක කරන්න නෙවෙයි, අත්හැරලා යන්න නෙවෙයි, සදාකාල නැවතී සිටින සැනසීලිකාරයන් වහන්සේ කෙනෙක් සුද්ධාත්මයන් වහන්සේ. එතකොට අපි ඒ ගැන උනන්දු වෙන්නේ නැතුව අපි වෙන දේවල් ගැන උනන්දු වෙනවා. මගේ බර උසුරන්න කවුද ඉන්නේ මගේ ළඟින්? ඒ ඉන්න අය අතාලගෙන තමයි ඉස්සරහට යන්නේ. මාව සනසන්න පුළුවන් කාලිකව කවුද? ඒ කාලිකව සනසන්න පුළුවන් අයත් එක්ක තමයි මම ළඟින් ඉස්සරහට යන්නේ. කලකට මට උදව් කරන්න පුළුවන් යම් කෙනෙක් ඉන්නවා නම් මගේ කලකට උදව් කරන්න පුළුවන් කෙනාගේ උදව් කරගෙන තමයි ඉස්සරහට යන්නේ. හැබැයි ඒක නැති වුණාම මොකද වෙන්නේ? එයා අසුදාමයටපත් වුණාම මොකද වෙන්නේ? ඒක කරගන්න බැරි තැනකට ආවොත් මොකද වෙන්නේ? අපි තනි වෙනවා. අපි අසරණ වෙනවා. අපි දුර්වල වෙන්න පටන් ගන්නවා. නමුත් මේ ගමන අපිට තනිව යන්න බැරි බව
සුද්ධාත්මයන් වහන්සේ අපට දුන්නේ. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේ ගැන අපි හැම කෙනෙක්ම උනන්දු වෙන්නට අවශ්‍යයි. එසේ නොවුනොත් අපි පසුබට වෙන්න පුළුවන්. ඒ නිසා යලියක් ඔබට කියනවා මේ දේවල් තේරුම් ගන්න. සුද්ධාත්මයන් වහන්සේ උන්වහන්සේට ඔබ ඉඩ දෙන්න ඕනේ. උන්වහන්සේ බලෙන් කිසිවක් කරන්න යන්නේ නැහැ. ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේට ඔබ ඉඩ දෙන විට උන්වහන්සේ ඔබ තුල ක්‍රියා කරන්නට යනවා. ඒ සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම බලය ප්‍රශ්‍යාව දැනගැනීම සියලු දේ උන්වහන්සේගේ බලය අප තුල ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඉඩ දීම කියන්නේ අපි එකිනෙක කෙනා තුලයි. ඒ නිසා මේ 16 වෙනි පදයට යනකොට කියනවා අපට සුද්ධාත්මයන් වහන්සේව උන්වහන්සේ වන්දිවන බව. එතන කතා කරන්නේ සහායදායකයන්. සැනසීමකාරයන්. ඒකට කියනවා පැරක්ලිටොස් කියලා. සහාය දක්වන කෙනා, උදව් කරන්න සිටින කෙනා. මම එක්ක සමානව ඉඳලා මගේ බර මට උපකාර කරන විදිහට ගෙන යන්න පුළුවන් කෙනා කියන අදහස අපට සුද්ධාත්මයන් වහන්සේ ගැන දීලා. දැන් ඒ සුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරලා කියන්නේ යලිත් මම කියනවා කලකට නෙවෙයි සදාකාල සිටිනා කෙනෙක්. සදා කිසිම කෙනෙක් මේ ලෝකේ ඔබට නැහැ නේද? ඔබ ළඟින් ඉඳලා සදාකාලෙම ඔබ උදව් කරන්න පුළුවන්. තාවකාලිකව උදව් කරන්න පුළුවන්. ටික කාලයකට පුළුවන්. ජීවිතය ඇතිතෙක් පුළුවන්. උදව් ලබා දෙන්න පුළුවන්. තෙක් පුළුවන් ඒ අය උදව් කරන්න. නමුත් සුද්ධාත්මයන් වහන්සේ පමණයි සදාකාල අපට සහාය දක්වන්න පුළුවන් වෙනවා. අපි කරන අපරාධය මොකද්ද? ටික කලකට සහාය දක්වන්න පුළුවන් අයට හරියට අපේ ජීවිතය අපි ඉඳ දෙනවා. අපේ වැඩවල ඉඳ දෙනවා. අපිට උපකාර කරන්න පුළුවන් අයව හොයාගෙන ගිහින් අපි උදව්වක් ගන්නවා. හැබැයි අපි කොච්චර දුරට සුද්ධාත්මයන් වහන්සේව සොයනවද පිපාසයි? කොච්චර දුරට සුද්ධාත්මයන් වහන්සේට අන්සියලු අයට වඩා මගේ ජීවිතයේ ඉඩ දෙන්න මම සූදානම් වෙලා තියෙනවා. සදාකාල සිට පිණිස එන සුද්ධාත්මයන් වහන්සේ හොයනවට වඩා සදාකාල සිටීමෙන් මට උදව් කරන්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ දෙනවට වඩා තාවකාලිකව ඉඩ දෙන්න පුළුවන් දේවල් ඕමයක් හොයා තාවකාලිකව ඉඩ දෙනවා අපි ඉතා ඉක්මනින් ඒක නැති වෙලා ඔබ තෝරාගෙන ඔබ ජය කරා කිතු ජීවිතේ ඔබ තෝරගන්න දේ තමයි ඔබේ ජීවිතේ. ඒ නිසා අපි මේ මාංශය දරාගෙන මේ මාංශය තුළ අපිට තිබෙනවා පාපිෂ්ඨ භාවය කියලා එකක්. ඒ පාපිෂ්ඨ භාවය නිතරම අපිව පොළොවට අදිනවා. මේ தত্ত্বය තුළ අපි ඉදිරියට ගමන් කරන්න නම් කිතුුවෙක් හැටියට ගැළවීම ලැබුව කෙනෙක් හැටියට සදාකල් නැවතී සිටින සහායදායකයන් නැතුව යන්න බෑ. මේක හොඳින් අල්ලගන්න. සුද්ධාත්මයන් වහන්සේ ඔබට අවශ්‍යයි. උන්වහන්සේ කවදාවත් ඔබව අත්හරින්නේ නැහැ කියලා මේ ස්ථානයේ කියනවා. අපි මේ එකට යමු. බලන්න මේ 17 වෙනි පදයේ යනකොට කියනවා ඒ ආත්මයන් වහන්සේව තේරුම් ගන්න අනිත් අයට බැහැලු ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ගැළවීම ලැබුවායි. සුද්ධාත්මයන් වහන්සේව තේරුම් ගන්න බැහැලු ලෝකයට මම ඒකයි මේ අද දවස් කතා කරන්නේ අපි ගැළවීම වලට අදාළ වෙන්නේ නැහැ. ගැළවීම ලැබුණ අපට බයිබලයේ පැහැදිලිව කියනවා ඔබ දන්නවා උන්වහන්සේ කවුද කියලා. නමුත් ලෝකයා උන්වහන්සේව හඳුනන්නේ නැහැ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී ඔබ යේසුස් වහන්සේව ගැලවුම්කරු හැටියට පිළිගත්තා නම් ඔබේ ජීවිත තුළ සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටිනවා. ඔබ උන්වහන්සේව දැනුමින් නෙවෙයි ඔබ අත්දැකීමෙන් උන්වහන්සේව ඔබ අත්දැකීමෙන් උන්වහන්සේව දන්නවා. මට උපකාර කරන දැන වහන්සේ මාව බලවත් කරන දැන වහන්සේ උන්වහන්සේ. ඒ නිසා මේක ලෝකයට තේරුම් ගන්න බෑ.
මේක තේරුම් ගන්න පුළුවන් ගැළවීම ලක් අපි හැම කෙනෙක්ටම. ඒ තැනක් වහන්සේ යේසුස් වහන්සේ කියනවා 17 වෙනි පදයේ උන්වහන්සේ අප සමග සිටිනවලු. අප සමග විතරක් නෙවෙයි උන්වහන්සේ අප තුළද සිටිනවා. එහෙම කියනවනේ. කාගෙනද කියන්නේ? සුද්ධාත්මයන් වහන්සේ. අප සමග උන්වහන්සේ වැඩ සිටිනවා. පමණක් නෙවෙයි උන්වහන්සේ අප තුළද වැඩ සිටිනවා කියලා. එතකොට කිතුණු ජීවිතය අපි පවත්වාගෙන ඉදිරියට යන්නේ අප තුල සිටින අප සමග වැඩ සිටින සහායදායකයන්න් වහන්සේ තුලින්. ඒ නිසා වෙන කිසිවෙක් නෑ අපට සිටින්නේ අපේ බර දරන්න, අපේ අමාරුව උසුලන්න, අපට උපකාර කරන්න සුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා ගව් ගානක් ඈත උන්වහන්සේ නෑ. හොයාගෙන යන්න අවශ්‍ය නෑ කොහෙවත්. බයිබලයේ කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ අප සමග ඉන්නවා, අප තුල ඉන්නවා. කවුරු තුලද ඉන්නේ? යේසුස් වහන්සේව තමන්ගේ ජීවිතයට අදහාගත් පිළිගන්න. අපි වචන කියනවා නම් ගැළවීම ලබ අය සමග ඒ අය තුල. ඒ නිසා දැන් සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ හන්දියවත් පල්ලියවත් නෙවෙයි. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ ඊටමත් දුර ස්ථානයක නෙවෙයි. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නේ අප තුල අප සමග. දැන් මේක තේරුම් ගන්න එක අත්‍යවශ්‍යයි. ඒ නිසා මගේ අමාරු ක්‍රමයේදී, මගේ බැරි ක්‍රමයේදී, මගේ දුර්වල වීමේදී, මගේ නොහැකියාවේදී මට දුර දුරන්න අවශ්‍ය නැහැ. මට සුද්ධාත්මයන් වහන්සේ මා සමග මා තුල වැඩවසන්නේ. වැඩේ තියෙන්නේ මේක ලෝකයා තේරුම් ගන්නෙත් නැහැ. සමහර අවස්ථාවල කිතුණුව තේරුම් ගන්නෙත් නැහැ. කිතුණුව මේක තේරුම් නොගෙන ක්‍රිස්තියානි ජීවිතේ ගෙනියන්නේ. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? කිතුණුවත් අර ලෝකෙ මිනිස්සු වගේ තැනට වැටෙනවා. එතකොට මේ කිතුණුවයි අර එළිය මිනිස්සු අතර වෙනසක් නැති වෙනවා. ඒගොල්ලෝ හැසිරෙන විදියයි, ඒගොල්ලෝ තීරණ ගන්න විදියයි, ඒගොල්ලෝ බලාපොරොත්තු ගොඩනගා ගන්න විදියයි, ක්‍රිස්තියානි අය ජීවත් වෙන විදියයි, හැසිරෙන විදියයි, කතා කරන විදියයි, බලාපොරොත්තු තියාගෙන ඉන්න විදියයි, ඒ ඔක්කොම එකයි. දැන් ඒකට හේතුව වෙන්නේ ඔබ තුනට ආපු සුද්ධාත්මයන් වහන්සේ, ඔබ සමග ඉන්න සුද්ධාත්මයන් වහන්සේ ඔබ ඉඩ දෙන්නේ නැහැ. ඒ ඉඩ දෙන්නේ නැති වුණාම ඔබ අනිත් අය වගේ තමයි ගොඩ නැගෙන්නේ. අනිත් අය වගේ තමයි ඔබ ඉදිරියට ගමන් කරන්න යන්නේ. මොකද ඔබ තුලට පැමිණෙන සුද්ධාත්මයන් වහන්සේ ඔබ සමග සිටින විට, ඔබ උන්වහන්සේට ඉඩ දෙන විට ඔබ පරිවර්තනය වෙනවා, ඔබ අලුත් වෙනවා, ඔබේ මනස අලුත් වෙනවා, ඔබේ දැක්ම අලුත් වෙනවා, ඔබේ ගමන ඔබ බලවත්ව ගමන් කරන්න පටන් ගන්නවා. ඒක සුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් තුල සමග වාසය කරනවා නම් ඔහුට ඒක ලබන්න පුළුවන්. ඒ නිසා බයිබලයේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසට අපිව සුද්ධාත්මයන් වහන්සේ විනාශ කරන තැන වහන්සේ කියලා. සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන අය උන්වහන්සේ තමන් සමග සිටින නිසා, තමන් තුල සිටින නිසා ඔහු පරිවර්තනය වෙනවා, ඔහු බලවත් වෙනවා, ඔහු ඉදිරියට ගමන් කරනවා. අපිට සුවර්තිසා නෙවෙයි, අපිට තවත් අයව සුවර්තිසා නෙවෙයි, අපි තුල ඉන්න තැනන් වහන්සේ අපට වඩා සුවර්තිසා. ඒ නිසා ඒ සුද්ධාත්මයන් වහන්සේව අල්ලගත්තේ නැතිනම් ඔබට ක්‍රිස්තියානි ජීවිතේ ඉදිරියට යන්න බෑ. ඒ 17 වෙනි පදේ අවසානයේ යනකොට කියනවා උන්වහන්සේ අපිව අත්හරින්නේ නැහැ කියලා කියනවා. එහෙනම් ටික කලකට නෙවෙයි, සදාට උන්වහන්සේ අපිව අත්හරිනවා. දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් මම උන්වහන්සේ අත්හැරලා ඇති මගේ පාපය නිසා. ඔබගේ පාපය නිසාවත් සුද්ධාත්මයන් වහන්සේ ඔබව අත්හැර යන්නේ නැහැ. ඒක පව් කරන්න ලයිසන්ස් එකක් දෙන්න නෙවෙයි. ඔබ මොන විදිහේ තත්වයකටපත් වෙලා සිටියත් ඔබ සමග සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටිනවා. දැන් ඔබට සැක කරන්න පුළුවන්. ඔබට ඒක පිළිනොගෙන ඉන්නත් පුළුවන්. හැබැයි යේසුස්
වහන්සේ පොළවෙන් ගිහිල්ලා අපට එවන සුද්ධාත්මයන් වහන්සේ ගැන අපට කතා කරලා තියෙන දේ තමයි උන්වහන්සේ අපෙන් අහක් හොයන්නේ නැහැ කවදා. නමුත් ඔබට හිතෙන්න පුළුවන් ඔබේ දුර්වලකම් නිසා, ඔබේ අඩුපාඩුකම් නිසා උන්වහන්සේ ඔබ ගාව නැහැ කියලා ඔබට හැඟීම් ඇති වෙන්න පුළුවන්. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ඔබගේ හැඟීම නෙවෙයි. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කරනකොට ගෙන දුන් පොරොන්දුව ඒක ස්ථිරයි. ඒක ඔබේ හැඟීම් නිසා වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා ඔබට දැනෙන්න පුළුවන් ඔබේ දුර්වලකම් නිසා සුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක නැහැ කියලා. තවත් අවස්ථාවන් වලදී ඔබට දැනෙන්න පුළුවන් සුද්ධාත්මයන් වහන්සේ ඔබත් එක්ක නැහැ කියලා. ඔබ මුහුණ දෙන යම් ප්‍රශ්න, ගැටලු, පරීක්ෂාවක්, සමහර වේදනාවක්, අනිදි අමාරුකම්, ප්‍රශ්න මැදින් ඔබ ගමන් කරන විට ඔබට හිතෙන්න පුළුවන් දේ තමයි උන්වහන්සේ අපිට එක්ක නැහැ. උන්වහන්සේ අපිට එක්ක ඉන්නවා නම් අපිට මෙහෙම වෙන්න පුළුවන්. සුද්ධාත්මයන් වහන්සේ අපිව අත්හරින්නේ නැතිනම් ඇයි අපි මේ වගේ අමාරු තැන් වලින් ගමන් කරන්නේ? මේ වගේ දේවල් ඔබට දැනෙන්න පුළුවන්, හැඟෙන්න පුළුවන්. අර කෙනෙක් ප්‍රශ්න මැදින් යනකොට එයා සාමාන්‍ය මුදු වෙලා ඇවිදගෙන යනකොට එයා හැම වෙලාවෙම සතුටු වුණාලු. එයා මුදු වෙලා ඇවිදගෙන යනකොට එයා දෙවියන් වහන්සේත් එක්ක කතා කරගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරගෙන මුදු වෙලා ඇවිදිනකොට ඔව් නිතර දැක්කලු තවත් අඩිසලකුණක් ඔහු සමග තිබෙනවා. මේක ඔබ කවුරුද දන්නේ? නමුත් ඔහු අමාරුකමටපත් වෙලා වේදනාවටපත් වෙලා බොහෝ ගැටලු මැද එදා මුදු වෙරළේ ඇවිදින්න ගියා. ඔහු ප්‍රශංසා කරමින්, යාඥා කරමින්, දෙවියන් වහන්සේට කතා කරමින් ඔහු මුදු වෙරළේ ඇවිදින්න ගියා. ඒ මුදු වෙරළේ ඇවිදින්න යනකොට ඔහු වෙනදා ශක්තිමත් වුණා. ප්‍රශංසා කළා ඔහු සමග ස්වාමීන් වහන්සේද ගමන් කළා කියලා. නමුත් මේ අමාරු අවස්ථාවේදී ඔහු ප්‍රශංසා කරමින් ඔහුගේ දෙපැත්ත බලපුවම ඔහු දැක්කේ එදා ඔහු සමග තිබුණු අඩිසලකුණු අද තිබුණේ නැති බවයි. ඔහු කනගාටු වුණා. මෙච්චර අමාරු අවස්ථාවේදී ස්වාමීනි ඇයි ඔබ වහන්සේ මා සමග ගමන් කරන්නේ නැත්තේ? ඇයි ඔබ වහන්සේ මට සතික වෙන්නේ නැත්තේ? සලකුණු තබන්නේ නැත්තේ? මාව ඔබ වහන්සේ මා සමග ඔබ වහන්සේ ගමන් කරන තැනන් වහන්සේ බව කියලා ඔහු කල්පනා කරමින් ඔහු කනගාටුවෙන් ඔහු ඉදිරියට යනකොට ඔහුට දෙවියන් වහන්සේම කතා කරලා කිව්වා ඒ උඹේ අදිසලකුණු නෙවෙයි ඒ මගේ අදිසලකුණු. උඹ අමාරුකමක් නැතිව යන අවස්ථාවේ මම ඔබ සමග ගියා. නමුත් දැන් ඔබ අමාරුකමින් යන අවස්ථාවේ මම ඔබ උසුලාගෙන ගමන් කරන තැනන් වහන්සේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරී අපට හිතන දේවල් වෙනස්. අපිට බොහෝ දේවල් හිතෙනවා. අපි අමාරුකම් වලින් ප්‍රශ්න මැදින්, ගැටලු මැදින්, පරීක්ෂාවන් මැදින්, තනිවීම මැදින් අපි ගමන් කරනකොට අපිට බොහෝ හැඟීම් ඇති වෙන්නට පුළුවන්. නමුත් අපේ හැඟීම වෙනයි. බයිබලයේ දෙවියන් වහන්සේ, යේසුස් වහන්සේ තුලින් දී වෙන පොරොන්දු, සත්‍ය පොරොන්දු වෙනයි. සත්‍ය නම් උන්වහන්සේ අප සමග සිටින වහන්සේ. උන්වහන්සේ අප තුල සිටින තැන වහන්සේ. උන්වහන්සේ කොයිම අවස්ථාවක අපිව අත්නාරින තැන වහන්සේ බවයි සුද්ධාත්මයන් වහන්සේ ගැන අපට බයිබලයේ දී තිබෙන පොරොන්දුව හැටියට අපි දකින්නේ. ඒ නිසා අපි මොනතරම් මේ වචනය තේරුම් ගැනීමට පවසි අපි මොනතරම් වාසනාවන්ත සිතක්. අපි මොනතරම් වාසනාවන්ත සිතක්. ඇයි? අපි ගමන් කරන්නේ ජීවමාන දෙවියන් වහන්සේ සමග ගමන් කරන ජීවිතය. ඉතින් මේක අල්ලගන්න බැරි නම් මේක මත කෙනෙක් හැදෙන්නේ නැතිනම් ඔබට ක්‍රිස්තියානි ජීවිතයේ අර එළියේ මිනිස්සු ගත කරන ආගමික ජීවිත වගේ විතරයි. මේ මිනිස්සු තාවම කඩනවා. ඒ මිනිස්සු යම් කිසි විශ්වාසයක්, යම් කිසි ප්‍රතිපත්ති, යම් අදහස් ක්‍රියාත්මක කරනවා. යම් නීති රීති සම්ප්‍රදාය විවිධ දේවල් ආරක්ෂා කරනවා. ඉතින් ඒව තුලින් මිනිස්සු යනවා. ඔබත් මේ ක්‍රිස්තියානි ජීවිතය ඇතුලේ ඔය විදිහට නම් යන්න යන්නේ. ඔබයි අය අතර වෙනසක් ඇති වෙන්නේ නැහැ කවදා. ඔක්කොම එකයි. නමුත් ඒ වෙනසක් දකින්න පුළුවන්කම ලැබෙන්නේ ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේට ඔබගේ
dia tuh obat ඒක සිදු වෙන්න ඔබ සාමාන්‍ය අනිත් අය වගේමයි. ඔබ හිතන විදියත් එහෙමයි, ඔබ ක්‍රියා කරන විදියත් එහෙමයි, ඔබගේ බලාපොරොත්තුත් එහෙම තමයි. ඉතින් ඒ නිසා ඔබව අනාථව අරින්නේ නැහැ. උන්වහන්සේ සදාකාල ඔබ තුල ඔබ සමග නැවතී සිටිනවා. ඒක ලෝකයට තේරුම් ගන්න බෑ. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් ඔබ ගැලවීම ලක් අය නිසා. ඒ සහායදායකයන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ. දැන් කෙනෙකු තුල සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න පටන් ගත්තම මේ කොටස් වල කියන විදියට ඔහු තනි වෙන්නේ නැහැ. ඔහු දුර්වල වෙන්නේ නැහැ. ඔහු මුලා වෙන්නේ නැහැ. ඔය බයිබල් කොටසේ කියන ආකාරයට කෙනෙකු තුළ සුද්ධාත්මයන් වහන්සේ වැඩ සිටිනා කෙනෙක් සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනවා නම් ඔහු තනි වෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා මම ඔබෙන් අහන්න යන්නේ නැහැ. මම ඔබ අනාථ වරින්නේ නැහැ. මම ඔබ තුල ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? අපි තනි වෙන්නේ නැහැ. අපිට කෙනෙක් ඉන්නවා. කවුරු නැත. සියලු දෙනා නැත. උන්වහන්සේ කියනවා මම ඔබ සමග සිටිනවා. ඒ කියන්නේ අපි මේ කිතුණු ජීවිතේ තනි වෙන්නේ නැහැ. එසේ තනි නොවි අපි ගමන් කරගෙන සුද්ධාත්මයන් වහන්සේගෙන් අපි උනන්දු වෙන්නට ඕන. අපි තනි වෙන්නේ නැතිව ජීවිතේ ගමන් කරගෙන අපි සුද්ධාත්මයන් වහන්සේට අපේ ජීවිතේ ඉඩ දෙන්න ඕන. ඒ නිසා වැදගත් දේ තනි වෙන්නේ නැහැ. අනිත් දේ තමයි අපි දුර්වල වෙන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ සහායදායකයන් වහන්සේ අප තුළ සිටින විට අපි දුර්වල වෙන්නේ නැහැ. මොකද අපි සමග සමාන්තරව අපේ දේවල් උසුරන කෙනෙක් සිටින නිසා. අපි දුර්වල වෙන්නේ නැහැ. මොකද මාත් එක්ක තව කෙනෙක් ඉන්නවා. ඒ සිටින කෙනා නිකන් සිටිනවා නෙවෙයි. එතුමා මට අමාරු අවස්ථාවේ මාව දරා ගන්න, මාව උසුරා ගන්න තැන වහන්සේ හැටියට සිටිනවා. ඒ නිසා මම දුර්වල වෙන්නේ නැහැ. ඒක වාසියක් නෙවෙයිද? මම තනි වෙන්න යන්නේ නැහැ කියන එක වාසියක් නෙවෙයිද? ඉතින් තනි වෙන්න යන්නේ නැත්නම් උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කෙනෙක් තුළ සිටිනවා නම් ඉතින් අනිත් ඒවා බලන්න යන්න එපා. අනිත් ඒවා ගැන හිත ඉන්න යන්න එපා. ඒක අල්ල ගන්න ඕනේ කියලා. හරි නේද? මේවා කොච්චර හරි වුණත් මේවා දාගන්න. නැත්තම් ඉතින් හැමදාම ඉතින් කීයේ අපේ තනිවීම ගැන තමයි අපි කතා කරන්නේ. අපේ දුර්වල වීම ගැන තමයි අපි පාරක්කු කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේ අප තුල වැඩ සිටිනවා. උන්වහන්සේට අපි ඉඩ දෙනවා. අපි තනි වෙන්නේ නැහැ. අපි දුර්වල වෙන්නේ. තුන්වෙනි කාරණේ තමයි මේක අපි තේරුම් ගන්න සම්පූර්ණ දේ තුලක් තේරුම් ගන්න. අපි කවදාවත් මුලා වෙන්නේ නැහැ. අපි මුලා වෙන්නේ නැහැ. අපිව කාටවත් මුලා කරන්නේ නැහැ. ඔබ විහිං මුලා. ඔබ විහිං අනාථයි. ඇයි? ඔබේ සුද්ධාත්මයන් වහන්සේ වෙනම. ඔබේ සහායදායකයා වෙන මොනවා? ඉතින් එතකොට ඔබ මුලා වෙනවා. ඔබ දුර්වල වෙනවා. ඔබ තනි. ඒ බව දන්න නිසා තමයි ජේසුස් වහන්සේ මේ පොළොවේ යන්න පෙර උන්වහන්සේ අපට සුද්ධාත්මයන් වහන්සේව සහායදායකයන් වහන්සේව දීලා. ත්‍රිත්‍රේ තුන්වෙනි කෙනෙක් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ. මේ සියල්ලේ අවසාන දක්වාම ඔබ තුල සදාකාල නැවතී සිටින තැනන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ. දැන් ඒ සුද්ධාත්මයන් වහන්සේ අප කරා පැමුණුනාම ඒ සුද්ධාත්මයන් වහන්සේ අප තුළ සදාකාල නැවතී සිටින විට අපට තිබෙන ප්‍රයෝජන ගණනාවක් බයිබලයේ සඳහන් වෙනවා. ඒ කීපයක් මේ වෙලාවේ අවධානය යොමු කරනවා.
එකක් තමයි යොහන් 14 වෙනි පරිච්ඡේදයේම ඔය 26 වෙනි පදේ අපිට කියනවා සුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි පැමිණ සිටින නිසා මේ දක්වා යේසුස් වහන්සේ කතා කරලා තිබෙන දේවල් අපට සිහි ගන්නවා කියලා කියනවා. 14:26 කියනවා. නමුත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන සනසිරිකාරයන් වහන්සේ එන ශුද්ධාත්මයන් වහන්සේ නුඹලාට සියල්ල උගන්වමින් මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන සේක. දැන් ශුද්ධාත්මයන් වහන්සේ තමයි අප තුළට ආවම මෙතෙක් අපට යේසුස් වහන්සේ කතා කළ දේවල් පියාණන් වහන්සේ කතා කළ දේවල් යලි සිහි ගන්වමින් උගන්වමින් අපිව අරන් යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. අපිට ශුද්ධාත්මයන් වහන්සේ උගන්වන ලද දෙයක් තිබෙන්නට අවශ්‍යයි අපේ ජීවිතවල. නිරතුරුව අපිට උගන්වන්න යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා අපිට බොහෝ දේවල් යලි සිහි කරන්නේ මතක් කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා. ඊළඟ දේ තමයි 15 වෙනි පරිච්ඡේදය යොහන් 15 වෙනි පරිච්ඡේදයේ 26 වෙනි පදය. යොහන් 15:26 කියනවා පියාණන් වහන්සේ කෙරෙහි මා විසින් නුඹලාට එවන සනසිරිකාරයන් වහන්සේ එනම් පියාණන් වහන්සේ වෙදිලි වෙනා වූ සත්‍යකාරයන් වහන්සේ ආකල උන්වහන්සේ මා ගැන සාක්ෂි වෙනසෙක. ශුද්ධාත්මයන් වහන්සේ ආවම පමණයි කියලා කියනවා යේසුස් වහන්සේව ප්‍රකාශ කරන්න කෙනෙකුට පුළුවන්කම ලැබෙනවා. දැන් මුදින් තේරෙනවා. ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ නැතිනම් මම ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැතිනම් මම ජීවිතයේ යේසුස් වහන්සේව ප්‍රකාශ කරන්නේ නැහැ. යේසුස් වහන්සේව හඳුනන කෙනෙක් කියන සාක්ෂියක් දරන්නේ හෝ සාක්ෂිකාරයෙක් ලෙස පෙනී සිටින්නේ ජීවිතේ. ඒක කරන්න මට හැකියාව දෙන්නේ මා තුළ ක්‍රියා කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. මේක තේරුම් ගන්න. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මා තුළට පැමිණියාම යේසුස් වහන්සේ පිළිබඳ සාක්ෂියක් බවට මාව පත් කරන්නේ සහ සාක්ෂි දැරීමට පුළුවන්කම දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒක වෙන්නේ නැත්තම් මම ශුද්ධාත්මයන් වහන්සේ ගැන උනන්දුවක් ඇති කෙනෙක් නෙවෙයි. ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ සිටින්නේ යේසුස් වහන්සේව සාක්ෂියකට යේසුස් වහන්සේව පිළිදරව් කිරීමට යේසුස් වහන්සේව හඳුන්වා දීමයි. ඊළඟට 16 වෙනි පරිච්ඡේදය 8 වෙනි පදය. 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ ශුද්ධාත්මයන් වහන්සේ ගැන කියනවා උන්වහන්සේ ආකල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයට අඟවා දෙනසේක. අපට හඟවා දෙන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. එතන පාපය ගැන කතා කරනවා, ධර්මිෂ්ඨකම ගැන කතා කරනවා, විනිශ්චය ගැන කතා කරනවා. මේ එකින් එකට අපි පැහැදිලි කිරීම වලට යන්නේ නැහැ. අපට හඟවන්නේ ශුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා. ශුද්ධාත්මයන් වහන්සේ තමයි අපට හඟවන්නේ. අනේ ශෝක්නේ. ඉතින් කෙනෙක් තුල ශුද්ධාත්මයන් වහන්සේට ඉඩක් තියෙනකොට ඔහුට අනිත් අය ඇඟිල්ලෙන් අයින්න ඕනේ නැහැ. අනිත් අය ඔහුට මේ රැකවල් දාලා මේ සිකියුරිටි එකක් දාන්න ඕනේ නැහැ පරිස්සම් කරන්න. ශුද්ධාත්මයන් වහන්සේම ශුද්ධාත්මයන් වහන්සේම තමයිලු අපට හඟවා දෙන්නේ අපේම පාපයක්. අපේම පාපය ශුද්ධාත්මයන් වහන්සේ හඟවා දෙනවා. පාපය විතරක් නෙවෙයි අපට ධර්මිෂ්ඨකමටත් විනිශ්චයටත් අපට හැඟීමක්
සුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා. දැන් අපි තේරුම් ගන්න ඕන දේ අපට සුද්ධාත්මයන් වහන්සේ දනවන දේ අනිත් අය විසින් අපට දාන්න අවශ්‍ය නැහැ. අපි ගොඩක් කරලා උත්සාහ කරනවා අපි විසින් සිකුරුටි එකක් දාන්න. අපි විසින් යන හදවතේ. අපි විසින් යන්නේ. අපි කරන එක නතර කරලා අපි සුද්ධාත්මයන් වහන්සේ ඉඳ දුන්නම ඒ තැනත්තාට හෝ තැනැත්තියට හැරෙන්න බෑ. ඒක අපි දැනුම් දෙනවට වඩා අපි ප්‍රකාශ කරනවට වඩා ප්‍රබලයි. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේ ආවම බයිබලයේ කියනවා උන්වහන්සේ පාපය ගැන, ධර්මිෂ්ඨකම ගැන, පිළිස්තිය ගැන අපට හංගවන්නේ උන්වහන්සේ කියලා. ඒ නිසා මහ බොල්ලෙන් ඔළුවට ගැහුවා වගේ කොච්චර දේවල් කිව්වත්, කොච්චර දේවල් දැනුම් දුන්නා, කොච්චර මේ විනාශයන් සිදු වුණා, කොච්චර ලෝකේ කඩාගෙන වැටි, දැන් කඩාගෙන වැටි, දැන් යේසුස් වහන්සේ පැමිණේ මොන දේවල් කතා කළා සුද්ධාත්මයන් වහන්සේ පමණයි මිනිස්යාට හංගවන්න පුළුවන්කම තියෙන්නේ. පාපය, පිළිස්තිය, ධර්මශක්තිය. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේට කෙනෙක් ගාව ඉඩක් නැත්නම් මාස් එකක් නැති අය වගේ තමයි. මාස් එකක් කියලා කිව්වේ කොරෝනා වෛරස් එකේ නේද? බේරෙන්න අපි මාස් එකක් දානවානේ. මාස් එකක් නැතුව ඉන්නවා වගේ තමයි. සුද්ධාත්මයන් වහන්සේ අපට ටක් ගහලා දැනුම් දෙනවා. ඒ නිසා බලන්න අපි විතරම කියනවා මේ දේ අපිට සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීම හරි සියුම් විදියට අපේ ජීවිත පවිත්‍ර කරනවා. අපේ ජීවිතවල තියෙන පාපයන් සුද්ධාත්මයන් වහන්සේ ඉදරව කරනවා. බලන්න මේ දැන් මේ අපිත් මේ වහලේ මුලම පොඩි තැන්වල පොඩි හිමි තියෙනවානේ නේද? මේ සීපාල වල උඩුහල වල හරියට නෑ. නමුත් අතුහල වල තියෙනවා අපිට කියනවා. අර පොඩි සිදුරු වලින් එළිය වැටෙනවා. ඒ පොඩි සිදුරු වලින් එළිය වැටෙනකොට බලන්න මුළු ගේ ඇතුළේම තියෙන දූවිලි අංශු අපිට පේන්නේ නැහැ. මුළු ගේ ඇතුළේම දූවිලි අංශු තියෙනවා. මුළු ගේ ඇතුළේම දූවිලි අංශු තිබුණාට අපිට ඒක පේන්නේ නැහැ. නමුත් අපිට අර හිරු එළිය වැටෙන තැනින් ඒ කිරණ ගමන් කරන තැනින් විතරක් අපිට දූවිලි අංශු පේනවා. එච්චර සුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටින විට අපට දැනගන්න පුළුවන්කම ලැබෙනවා ස්වාමීනි මේක අපවිත්‍රයි. මේක ඔබ අකමැති. මේක ඔබ වහන්සේට විරුද්ධයි. මේක ඔබ වහන්සේට විදවන දෙයක්. ඒක අපට සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන කොට විතරයි තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් වලිගි පිටි අලිවිලා අපිට නෙවෙයි වගේ ක්‍රිස්තියානිකම නැහැ. අපි ඔයේ කරගෙන අපි ඔය ගානක් නැහැ. ඔය කට කැඩෙන විදියට වචන කතා කරනවා. ඔය ඇසිරෙනවා. ඔය ගානක් නැහැ. කිතුණු ප්‍රේමය ගැන තේරෙන්නේ නැහැ. කිතුණු සුද්ධකම ගැන තේරෙන්නේ නැහැ. ඔය ගානක් නේද කරගෙන යනවා. ඇයි? හැම වෙලාවෙම කියන වැදගත්ම වචනයක් තමයි. ඉතින් අනිත් ඇත් කරන්නේ අපි ඔළුවෙන් අරන් තියෙන අවසර ඒක තමයි. ඉතින් අනිත් ඇත් ඒ මොකක්ද ඒක ප්‍රශ්නයක් නැහැ. ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙනකොට අනිත් අයගේ උණු නෙවෙයි. ඔබට හොඳට ඒ දුම්මිලි අංශු පේන්න පටන් ගන්නවා. මේක දෙවියන් වහන්සේ කියනවා. මම මේ විදිහේ කතා කරන දෙවියන් වහන්සේ කියනවා. මේ විදිහේ ක්‍රියාත්මක කරන දෙවියන් වහන්සේ කියනවා. සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැති මිනිස්සු වෛරස් ගොඩා තිත්තකම තරහ වෛරේ පලිගැනීමේ හැමදේම පිළිලා වෛරස් ගොඩයි. මේ ඩිටෝල් දාලා උඩට හරියන්නේ නැහැ. ඩිටෝල් බිව්වත් හරියන්නේ. ඔය වෛරස් එක කරන්න බෑ. ඒක ලෝකයට තේරුම් ගන්න බෑ. ඔබට තේරුම් ගන්න පුළුවන් කියලා යේසුස් වහන්සේ. එනිසා ඔබ තුළ සුද්ධාත්මයන් වහන්සේ ඉඳලා උන්වහන්සේ ඔබට පාපය හංගවන්නේ. පල්ලියේ ඉන්න අය නෙවෙයි. ඔබට ධර්මිෂ්ඨකම ගැන හංගවා දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ඒක තව කෙනෙක් ඇවිල්ලා ඔබට පෙන්නන්න ඕනේ නැහැ. මේකයි හරිද මේකයි වැරදි. මේකයි සිද්ධ වෙන්න ඕනද? සුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ පැමිණ සිටින නිසා උන්වහන්සේ ඔබට දැනගැන්ම දෙනවා ඒ පිළිබඳව. හැඟීමක් දෙනවා ඔබට ගැන. තවත් ඔබට මිනිස්සු ගැන තවත් කවුරුද නේද? අර මේක 660යි කිව්වා 660 වල දැත්තම කලබල වෙන්නේ. 660. මට ආපු. එනේ කොහොමද කාපු?
සුද්ධාත්මයන් වහන්සේ පමණයි අපට විනිශ්චය කරනවා. ගොඩාක් අයට නේද අර 2000 ලෝකේ 2000 වෙනකොට හැම කෙනෙක්ටම මාර බයක් දැනුනේ. 2000 ලෝකෙට මෙහෙම එකක් වෙනවා. ඒක ඉතින් හරි බයයි මේ දවස්වල. ඉතින් 2020 වෙනකොට සමහරක් අය පොඩි කිති කැවිලි තිබුණා 2020 වෙනකොට. අනේ මේ කවදා වුණත් කමක් නැහැ. ඔබ තුලින් සුද්ධාත්මයන් වහන්සේ 2021 ඔබ තුල විනිශ්චය පිළිබඳ හැඟීමක් දෙනවා. ඔබට කියනවා ඔබ මෙසේ සිටින්න ඕන. මේකයි හරි, මේකයි වැරදි. මේකයි ඔබ සිටින්න ඕන දැන්. විනිශ්චය ඔබට සුද්ධාත්මයන් වහන්සේ දෙන්නේ. 2020 වෙන්න ඕනේ නැහැ. 2000 වෙනකොට බය වෙන්න ඕනේ නැහැ. ඒ නිසා 2040 වෙනකොට බය වෙන්නත් ඕනේ නැහැ. ඔබ යම් ඉස්සරහට ඔබ පාපේ පිළිබඳව ධර්මිෂ්ඨකම සහ විනිශ්චය පිළිබඳව ඔබට සුද්ධාත්මයන් වහන්සේ දනවා දෙනවා නම් අනේ ප්‍රශ්නයක් නෑ. නමුත් අද ප්‍රශ්නේ තියෙන්නේ මොකද දන්නවද? සුද්ධාත්මයන් වහන්සේ ගැන කිතුණු උනන්දු වෙන්නේ නැහැ. කිතුණු තමන් තුළ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ දෙන්නේ නැති නිසා ඔවුන් පව් පිට පව් කරනවා. උන්ට ගානකුත් නැහැ. කවුරු බලන් හිටියක් ගානක් නැහැ. කවුරු අහන් හිටියක් ගානක් නැහැ. ඒක යේසුස් වහන්සේ පිළිබඳ සාක්ෂියට ඒක තලුන්දක් නේද? ඒත් ගානක් නැහැ. ඔහේ කතා කරනවා. ඔහේ හැසිරෙනවා. කිසිම ගානක් නැහැ. ඇයි? සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන කෙනෙක් තුල පාපය දැරීම තිබෙනවා. විනිශ්චය තමයි තේරෙනවා. විනිශ්චය කියලා කියන්නේ නේද? ඒක කතාවක් ඒක පස්සේ. හරි. ඒ නිසා අපිට දැනුම ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. ඊට පස්සේ කියනවා මොකද්ද? යෝහන් 16 වෙනි පරිච්ඡේදයේ 16 8 අපි බැලුවේ. දැන් 16 13 අපි බලමු. 16 13 කියනවා මොකද්ද? එසේ උන්වහන්සේ එනම් සැබෑම ආඥාන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන්නේ. මෙතන භාවිත වෙන වචනය නිකන් මඟ පෙන්වනවා විතරක් නෙමෙයි. සත්‍ය කරා අපිව අරගෙන යනවා වගේ අදහසක් තියෙනවා. ඒ සත්‍ය තුල අපිව රැගෙන යන්නේ සුද්ධාත්මයන් වහන්සේ කියලා කියනවා. ඒ නිසා වැදගත් දෙයක් සුද්ධාත්මයන් වහන්සේ අප තුල සිටින විට උන්වහන්සේ පමණයි අපිව මුළු සත්‍ය තුල රැගෙන යන්න පුළුවන් තරම් වහන්සේ. දැන් ඒකෙන් කල්පනා කරන බලන්න ඉතින් බලන්න මොනතරම් වාසනාවන්ත ජීවිතයක්. ඉතින් ඒක එසේ වෙන්නට නම් මොනතරම් ශක්තිමත් ජීවිතයක්. ඒක එසේ වෙන්නට නම් සුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන. සුද්ධාත්මයන් වහන්සේට කෙනෙක් ඉඩ දෙන්න ඕන. එහෙම නොදුන්නොත් ඔබට මේ කියන දේවල් ජීවිතේ කවදාවත් අත්දකින්න බෑ. ඉතින් මට මේක මෙතන ඉඳලා උඩ පැනලා බිම වැටිලා කෑ ගහලා දෙතරන්න කියන්නත් පුළුවන්. භෝග දිස්ත්‍රෝ පැහැදිලි කරන්නත් පුළුවන්. මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. කොයි භෝග කෙසේද? ඔබ ඉඩ දුන්නොත් විතරයි මේ සියලු දේවල් ඔබට වරද්දන්නේ. ඔබ ඉඩ දෙන්නේ නැතිනම් ඔබ පල්ලියේ ඉන්නවා. ඔබ පල්ලියේ අවුරුදු ගණනක් වාඩි වුණ කෙනෙක්. නමුත් ඔබට කවදාවත් සුද්ධාත්මයන් වහන්සේගෙන් ලබන්න පුළුවන් කිසිවක් ඔබ නැහැ. ඔබ නිකම්ම පල්ලියේ නැහැ. අපි ගෝසානට ප්‍රතික් කරනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඔබේ කුඩා කාලේ කැප කරයි. ඔය කුඩා කාලේ කැප කරුවා නේද? ඉතින් ඔබට සන්තෝෂයි ඔබ මේ පල්ලියේ කුඩා කාලේ කැප කරලා. අපිට සන්තෝෂයි ඔබට. ඊට පස්සේ ඔබ කියන අපි බෞද්ධිස්ම කලේ. ඔව් අපිට සන්තෝෂයි. අපිට සන්තෝෂයි. ඔබට සන්තෝෂයි. මේ පල්ලියේ බෞද්ධිස්ම. ඉතින් ඊට පස්සේ කියයි මම බැලුත් මේ පල්ලියේ. අපිට සන්තෝෂයි. අපිට සන්තෝෂයි. පිටින් එකක් අපිට කියන්නේ. ඔක්කොම හොඳයි. ඔබ බැලුත් මේ පල්ලියේ. කොහොමද? ඉතින් ඊට පස්සේ අපි කවදාවත් මේ පල්ලියේ දාලා යන්නේ නැහැ. අපි මරුණත් මේ පල්ලියේ තමයි. ඔව් ඉතින් අනේ කොහොමද? අපි එකටත් සන්තෝෂයි. මොකද ඔබ දැන් වල ගැලවි විසිරෙනවා යනවට වඩා ඔබ එකම දැනක දෙවියන් වහන්සේ තුළ වර්ධනය වෙනවා නේ. ඒ පවුල තුළ හැදෙන වැඩ දෙක ගැන අපි සන්තෝෂ වෙනවා. අපි ගරු කරනවා. බොහොම සන්තෝෂයි. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ජීවිතේ ඉඳ දුන්නේ නැත්නම් අර ඔක්කොම දේවල් ගැන අපි සන්තෝෂ වුණා. ඔබට මේ ක්‍රිස්තියානි ජීවිතේ සතුටින් ගමන් කරනවා. පල්ලියේ කැපකිරීමේ සාධකයේ විවාහ සාධකයේ බෞද්ධ සාධකයේ මරණ සාධකයේ ඔක්කොම ටික තුරුල් කරගෙන ඉන්න තමයි තියෙන්නේ. පැහැදිලි කියන්නේ.
ඒ නිසා අපිට කියන්න පුළුවන් අපිට අපේ පාස්ටර් ඉන්නවා, අපේ කුඩා කණ්ඩායම් නායකයෝ ඉන්නවා, අපිට තව කවුද ඉන්නේ? අපේ ගෙදර කට්ටිය අපි ඔක්කොම දාන්නාද ඔය ඔක්කොම අපිත් එක්ක සදාකල් සිටින්නේ නැහැ. එමනේ ඉන්නවද සදාකල්? සුද්ධාත්මකව ඔබට අන්තිම මොහොතේ පාපේ දනවන්න පුළුවන් වෙන සුද්ධාත්මකව. ඔය ගෙදර ඉන්න කට්ටිය පොළොවලින් ගහලා ඔබට පාපේ දනවන්න හැදුවා. ඔබට පාපේ දාන්න නැහැ. ඔබ තුලින් සුද්ධාත්මයන් වහන්සේට හරියට දෙන්න. කවුරුත් කියන්නේ ඉස්සෙල්ලා ඔබ මනස්ථාපනය වෙනවා. කවුරුත් කියන්නේ ඉස්සෙල්ලා ඔබ තුල අලුත් දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක තමයි සුද්ධාත්මයන් වහන්සේ මේ පොතේ ප්‍රයෝජන ගන්න. නැත්නම් හරිම අවාසනාවක්. හරි අපි ඉක්මනට යමු. බලය ලබා දෙන්න සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා 1:8 කියනවා. ආත්මයන් වහන්සේ පැමිණි කල අප බලය ලබනවා. ආත්මයන් වහන්සේ පැමිණි කල අපි බලය ලබනවා. එවිට උන්වහන්සේගේ සාක්ෂිකාරී වෙනවා කියලා කියනවා. ක්‍රියා 1:8 කියනවා. ආත්මයන් වහන්සේ පැමිණි කල අපි බලය ලබනවා. ඒ බලය ලබන්නේ මොනවටද? සාක්ෂිකාරී වන පිණිසයි. ලොව මුළුල්ලේ සාක්ෂිකාරී වන පිණිස තමයි අපි බලය ලබන්නේ. ඒ නිසා බලය ලබන්නේ ප්‍රදර්ශනය කරන්න නෙවෙයි. බලය ලබන්නේ සාක්ෂිකාරී වෙන්න. ඒ නිසා සුද්ධාත්මයන් වහන්සේ අප කෙරෙහි පැමුණා අප තුල සිටින නිසා උන්වහන්සේගේ බලය අප තුල තිබේ. කිදෙනෙක් තුලද? හැම කෙනෙක්ම තුල. ඇදහිල්ලක් නැහැ. යේසුස් වහන්සේව අදහගත් හැම කෙනෙක් තුල මේ බලය තිබෙනවා. උන්වහන්සේ ආවම අපට බලය තිබෙනවා. සාක්ෂිකාරී ලෙස ජීවත් වෙන්න. ඉක්මනින් යන්න. රෝම 8:26 වෙනි පදේ කියනවා සුද්ධාත්මයන් වහන්සේ අපට මැදහත්කාරකම් කරනවා කියලා. සුද්ධාත්මයන් වහන්සේ අපට මැදහත්කාරකම් කරනවා කියලා කියනවා. අපිට අමාරු කියාගන්න බැරි වේදනාවල් වල කිඳිරිගයන් වල තව කෙනෙකුට වටහා ගන්න බැරි ඒ අපහසු අමාරු තැන්වලදී අපේ කිඳිරිගයන් වලදී සුද්ධාත්මයන් වහන්සේ අපට මැදහත්කම් කරනවා කියලා කියනවා. එතන කියනවා අපේ යාඥාවන් පවා පියාණන් වහන්සේ මෙතන සුද්ධාත්මයන් වහන්සේට ගෙන යන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අපේ ශාරීරික මානසික ආත්මික සියලු කෙදිරිගයන් මැද්දේ සුද්ධාත්මයන් වහන්සේට පුළුවන් අපේ කෙදිරිගයන් දෙවියන් වහන්සේ ගාවට ගෙන යන්න. තවත් මොනවද ඉන්නේ? ඒ කියන්නේ යාඥා කරගන්නත් බැරි නම් සුද්ධාත්මයන් වහන්සේට පුළුවන්කම තිබෙනවලු අපේ යාඥාවේ කෙදිරිගයන් දෙවියන් වහන්සේ ගාවට ගෙන යන්න. මේ ඔක්කොම දේවල් දැන් අපි කතා කරන්නේ මොනවා ගැනද? සුද්ධාත්මයන් වහන්සේ කෙනෙක් තුල සිටින්නේ නම් තිබෙන වරක් ප්‍රසන්න. දැන් එපිස 5 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයට කරනවා. එපිස 5 වෙනි පරිච්ඡේදයේ 10. 10ට 5යි. අපි අද දවසක අවධානය යොමු කරන්න තියෙන එකේ භාගයයි ඉතුරු. දැන් ඉතුරු භාග ඉක්මනින් අපි විනාඩි 5ක් විනාඩි 10ක් අපි යන්න යනවා. එපිස 5 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදය. මුද්‍රික පානේ මත වේලා. හරි. දැන් මුද්‍රික පානේ කෙනෙක් මුද්‍රික පානේ ගත්තම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් දේ තමයි මත් වීමක් සිද්ධ වෙනවා. අපේ පැත්තේ අපේ භාෂාවෙන් කිව්වොත් අරක්කු බිව්වොත් කෙනෙක් මත් වෙනවා. හරිනේ? රයිට්. දැන් බයිබලයේ කියනවා අරක්කු බොන්න කියලා මත් වෙන්න කියලා. නෑ එහෙම නෙවෙයි. පවුල් උදාහරණයක් කරන් කියනවා මුද්‍රික පානය බිව්වම කෙනෙක් මත් වෙනවා. දැන් හොඳට බලන්න කෙනෙක් මධ්‍යසාර පානය කළාම තමාව ඒ ගත්ත දේට අනුව තමා ක්‍රියා කරන්න පටන් ගන්නවා පාලනය. දැන් මේ පිළිබඳව මම තිබෙන මත්ද්‍රව්‍ය පිළිබඳව කතා කරන්න තියෙන දේවල් වලට තියෙන සත්‍යයන් ගැන නෙවෙයි මම කතා කරන්න යන්නේ. ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඒවයි තියෙන බොරු සහ වැරදි ආකල්ප ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක පවු තේරුම් ගන්න නෙවෙයි මේ කියන්නේ. ඒ නිසා මේක කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ ගැන තේරුම් ගන්න තියෙන උවමනාව නිසායි. ඒ නිසා ඒක සීමාවල් අපිට අද තියෙනවා. ඒ නිසා මම මේක ගැන වැඩි අවධානය යොමු කරන්න යන්නේ නැහැ. නමුත් මේක තේරුම් ගන්න. මොකද අපි දන්නවා කෙනෙක් මධ්‍යසාර ගත්තට පස්සේ නේද? අර නැති පාට් පෙන්නන්න දෙනවා සමහරක් අයට. නේද? මේ සමහරක් අයට අනිත්
අනිත්‍යයට කැපිලා පේන දේවල් කරන්න එතකොට තමයි බඩේ චණ්ඩිය නේද? චණ්ඩියක් දැන් ඉන්නේ දැන් නටන්න පුළුවන් අර කෙනෙක් මාත් කිව්වා නේද? නටන්න බෑ කියලා. ගත්තම තමයි නටන්න පුළුවන්. ඉතින් තව තව අයට වෙන වෙනම ඇත්ත. සමහර වෙලාවට ඇත්තට টয়ලට් යන්නත් බැරුව ඇති සමහර වෙලාවට. ඉතින් ඇත්තට ඒකත් යන නැත්නම් ඒක දාගත්තට පස්සේ තමයි. ඉතින් එහෙම එහෙමත් ඇති එක කෙනාට එක පුරුදු තියෙනවා. ඉතින් මේ අකිතුන අපිට අදාළ නැහැ. හරි? එතකොට දැන් තව අයට නේද? මේ ප්‍රශ්නේ කතා කරන්න පුළුවන්. මේ අර ගත්තට පස්සේ දැන් මොකද ප්‍රශ්නයක් වුණා මේ පොඩක් කතා සාකච්ඡා කරන්න යනවා. ඉතින් සාකච්ඡා කරන්න යන්න තරකෝ. ඉතින් ඒ කියන්නේ මොකද්ද? දැන් එතනින් තමයි පාලනය. ඉතින් ඊට පස්සේ අර සමහරක් අය බලන්නකො උදේ පාන්දරට මේ කොච්චර පාලනය වෙනවද කියනවනම් මේ නෙස්ටර් මෝල් එක හොයාගෙන යනවා වගේ තුන් දිගයක්. සමහරක් අය බලන්න ඔය උදේ නැගිටින්න යනවා නෙස්ටර් මෝල් උදේ විස්බඩ හොයාගෙන යනවා. ඉතින් ඒ මොකද්ද? තමාව පාලනය වෙලා තියෙන විදිය පේනවද? ඊට පස්සේ බලන්න ටික වෙලාවක් ගියාට පස්සේ ආයේ එයා කියනවා මම නැතුව ඔයාලට බෑ කියලා. කිව්වම ආයේ යනවා සල්ලි හොයාගෙන. ඇයි? බලන්න එයාගේ පාලනය වෙන විදිය. අපතට වෙන්නේ නැහැ යාවනේ. යාව අපතට කරන්න බෑ. අපතට කරලා ඉන්න බෑ. එයා හැම වෙලාවෙම කියනවා මාව හොයාගෙන ඉන්න. මම ඔයාව දක්ෂයෙක් කරනවා, මම ඔයාව කැපී පෙනෙන කෙනෙක් කරනවා, මම ඔයාව නිර්භීත එඩිතර පුරුෂයෙක් බවට පත් කරනවා. ඉතින් අරයා තමයි පාලනය වෙන්නේ. දැන් මෙන්න මේ උදාහරණය විතරක් දෙන්න. පාවුල්තුමා කියනවා ඔබ සුද්ධාත්මයෙන් පිරෙන්න. ඔබ සුද්ධාත්මයෙන් පිරෙන්න පාලනය වෙන්න. සුද්ධාත්මයන් වහන්සේගේ පාලනය වෙන්න කියන එක අනක් හැටියටයි මෙතන පාවුල් කතා කරන්නේ. එපිස පොතේ 5:18 සුද්ධාත්මයෙන් පිරෙන්න කියන වචනය අනක් හැටියට කතා කරනවා. පිරීම හැම කෙනෙක්ටම අවශ්‍යයි. එක පිරීම හැම වෙලාවෙම අවශ්‍යයි. දෙක තුන පිරීම හැම අවස්ථාවෙම අපට අවශ්‍යයි. සුද්ධාත්මයන් වහන්සේගේ පිරීම අනක් ඒ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීම අපි හැම කෙනෙක්ටම ලබන්න පුළුවන්කම තියෙනවා. හැම කෙනෙක්ටම සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වෙන්න කියලා කියනවා. ඇයි? නැත්තම් වෙන්නේ නැහැ කිව්වේ? මොකකින්ද පිරෙන්න පුළුවන්? මානසික. අපේ ස්වභාවය මානසිකයි. අපි කොහොමද ඒකෙන් තමයි පාලනය වෙන්නේ. ඒකෙන් පිළිලා තමයි අපි ජීවිතේ දිහා බලන්නේ, තීරණ ගන්න, ක්‍රියා කරන්නේ, හැසිරෙන්නේ. මේ මානසික පිළිලා තමයි අපි. මේකේ පූර්ණකම තුල තමයි, පාලනය තුල තමයි අපි වැඩ කරන්නේ, ක්‍රියා කරන්නේ. ඒ නිසා යේසුස් වහන්සේව අදහගත් අයට කියනවා දැන් ඕකෙන් පිරෙන්න එපා. මේකෙන් පාලනය වෙන්න එපා. මේකෙන් පාලනය වුණොත් විනාශයි. මේකෙන් පාලනය නොවි ඔබ දැන් ඔබ තුල වසන සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්න පාලනය. ඒක අවශ්‍යයි හැම කෙනෙකුටම. මේක හොඳින් තේරුම් ගන්න. හැම කෙනෙක්ටම සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරීමක් අවශ්‍යයි. මේක මේ පල්ලියේ ඉන්න කීප දෙනෙකුට අවශ්‍ය දෙයක් නෙවෙයි. යේසුස් වහන්සේව අදහන හැම කෙනෙක්ටම සුද්ධාත්ම පිරීමක් අවශ්‍යයි. හැම කෙනෙක්ටම පමණක් නෙවෙයි. හැමදාම අවශ්‍යයි. ටික පල්ලියට ආවම දේව මෙහෙකට নমස්කාර කාලය ඇස්සේ නැත්තම් අපි උගන්වන්න යන වෙලාවේ දේශනා කරන්න යන වෙලාවේ හරි සුද්ධාත්මයන් වහන්සේගෙන් පිළිගන්න. හැම කෙනෙක්ටම හැමදාම සුද්ධාත්මයන් වහන්සේගෙන් පිළිගන්න අවශ්‍යයි. ඇයි? කොයි මොහොතේ මාංශයේ එසවිල්ල දන්නේ. මේක හරි නපුරු. මේක ගාව බොහෝ භයානක දේවල් තියෙනවා. මේකගේ බොහෝ දේවල් තියෙනවා. නේ? ඉතින් මේකේ පාලනය කරන්න පටන් ගත්තොත් විවිධ දේවල් දෙවියන් වහන්සේට අගෞරව වෙන විදිහට සිද්ධ වෙනවා. මේක කෙරෙහි විශ්වාස කරන අයගෙන් ඒවා උඩට එනවා. මේක ගැන සැලකිලිමත් වෙන මානසික ජීවත් වෙන පාලනය වෙන අයගෙන් නිතරම දෙවියන් වහන්සේට අගෞරව දේවල් එළියට එන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි පාවුල්තුමා කියන්නේ සුද්ධාත්මයෙන් පිරෙන්න. ඒ සුද්ධාත්මයෙන් පිරුණම අපි පාලනය වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගෙන්. එතකොට අපි තුල දෙවියන් වහන්සේට ගැළපෙන ක්‍රියාව වලට උන්වහන්සේ අපට
අපිට පාපයන් ඉදිරියේ තිබෙන අපට හඟවනවා. අපට දැනුම් දෙනවා. අපට උගන්වනවා සුද්ධාත්මයන් වහන්සේ. එහෙනම් සුද්ධාත්මයන් වහන්සේ නැත්තම් අපි කොච්චර බලු විදියට ජීවිතේ සුද්ධාත්මයන් වහන්සේ නැති වුණොත් අපි මොනතරම් පහත් විදියෙන් අපි මේ ක්‍රිස්තියානි ගමන කෙලවර කරගන්නේ. ඒ බව දන්න නිසා තමයි යේසුස් වහන්සේ ගිහිල්ලා අපට සැනසීලි කාර්යයන්ව සදාකල් නැවතී සිටින පිණිස එව්වේ. ඒ මොදරන් වහන්සේ ගැන දන්නේ නැහැ, උනන්දු වෙන්නේ නැත්තම් හිතුවෝ කොයි විදියට හැසිරෙන්න ජීවත් වෙයි. ඒ ඔක්කොම වෙනස් වෙන්නේ. සුද්ධාත්මයන් වහන්සේ. ඒකනේ අපි පේදුරුලගේ තනි. පේදුරුලගේ වචන, පේදුරුලගේ හැසිරීම, පේදුරුලගේ නිර්භීතකම්, පේදුරුලගේ සාක්ෂිදරි, පේදුරුලගේ ජීවිතය ඕන්න කිතුණුවන් කියලා හඳුන්වන්න පටන් ගත්තා. මේ සියලු පරිවර්තනයේ හේතුව මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේ. ඉතින් ඔබ තුල කිසිවක් සිද්ධ වෙන එකක් නැහැ. ඔබ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නේ නැතිනම්. අනිවාර්යයෙන් සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන්න. ඒකයි මෙතන කියන්නේ. පාලනය උන්වහන්සේගෙන් වෙන්නේ. පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා දෙකක් ගැන. එකක් ආත්මික අනිත් එක මානසික. පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ එකක් මානසිකකම ගැන කතා කරනවා අනිත් එක ආත්මිකකම ගැන කතා කරනවා. අපි ආත්මික වර්ගයට යන්නේ ආත්මයන් වහන්සේට ඉඩ දීම තුලයි. අපිට ආත්මික වෙන්න බෑ ආත්මයන් වහන්සේට ඉඩ දෙන්නේ නැතුව. නැත්තම් මානසික තමයි දෙකෙන් එකයි නේද? මොකද දෙකෙන් එක? එක්ක මානසිකයි නැත්තම් ආත්මික. ඒ දෙක තීරණය වෙන්නේ කොහොමද? එක්ක මානසික එහෙම නැත්තම් ආත්මික ජීවත් වෙන්න. ඔය දෙක තීන්දුව වෙන්නේ මම ඉඩ දෙන තැනට අනුව. ඉඩ දෙන දේ මගේ ප්‍රධානියා වෙනවා. ඉඩ දෙන දේ මාව පාලනය කරන්න පටන් ගන්නවා. ඔබ ඔබේ මානසික ඉඩ දුන්නොත් ඒ මානසික ක්‍රියාවන් තමයි ඔබේ එළියට එන්නේ. තිත්තකම, වෛරය, පරිගැනීම, බෙදී පක්ෂවාදීකම් මේ ඔක්කොම දේවල් මානසික ක්‍රියාව. ඔය පළවෙනි කොරින්ති 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ පෙන්නනවා. මානසිකයෙන් ක්‍රියා කරනවා. එතකොට මොකක්ද දැන් නැති කරගෙන තියෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දීම නැති කරන් තියනවා ඒ අය. එතකොට කෙනෙක් සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දුන්නම ඔහු මානසිකයෙක් නෙවෙයි, ඔහු ආත්මිකයෙක් ලෙස වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන විදියට. අනේ දවස ගානේ කියන්න පුළුවන් නම් සුද්ධාත්මයන් වහන්සේ මට මතක වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ මාව ගෙනන සුද්ධාත්මයන් වහන්සේ මාව ආලේප කරන අද දවසේ ඉදිරියට යනවා. ඔබ ආලේප කරන සුද්ධාත්මයන් වහන්සේ ඔබ ආරක්ෂා කරනවා. ඔබට මඟ පෙන්නනවා. ඔබ ආරක්ෂා ඔබට ප්‍රීතියක් තියෙනවා මේ ක්‍රිස්තියානිකම. ඒක ලබන්න පුළුවන්. පල්ලියේ හින්දා දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේ. හරිද? කට්ටිය ගොඩක් අපිත් එක්ක ඉන්න හින්දා නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේ අපිත් එක්ක. ඒක ලබන්න. ඒ නිසා අපට පිරෙන්න කියලා කියනවා ආත්මයන් වහන්සේගේ මානසික ක්‍රියාවල් අපිට පරාජය කරන්න කියලා කියනවා. අවසානයේ බලන්න යනවා ඉක්මනින්. ඒ එපිස 5 වෙනි පරිච්ඡේදයේම 18 වෙනි පදේ කියවන්න දැන් ආයේ එපිස 5:18 කියනවා මුත්‍රාණී මත්මවිලා ඒ අනසාර ලම්හතගන්නේ දොමු ආත්මයන්ගෙන් පූර්ණ වේ. ඔන්න 19 පදවල පෙන්නනවා ආත්මයන්ගෙන් පූර්ණ වෙන කෙනෙකු තුල තිබෙන හැසිරීම සහ ඔහුගේ ක්‍රියාවන්. ආත්මයන් වහන්සේගෙන් පූර්ණ වෙන සුද්ධාත්මයන් වහන්සේගේ පාලනයට ඉඩ දෙන කෙනෙකුගේ ජීවිතේ හැසිරීම සහ ක්‍රියාවන් ඵල අපට පේන්න පටන් ගන්නවා 19 වෙනි පදේ ඉඳලා 20 වෙනි පදේ බලන්න. දැන් ඒක කොටස් 4කින් අපිට බලන්න පුළුවන්කම තියෙනවා. එක කියවන්න 19 වෙනි පද. නීතිකාවරින්ද, කවිවරින්ද, ආත්මික ජීවරින්ද එකිනෙකාට කතා කොට නුඹලාගේ සිත්වලින් ස්වාමීන් වහන්සේට ගායනාද ගීතකාර කරමින් අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් සියලු දේ ගැන ප්‍රියෝදනයන් වහන්සේට විතරම ස්තුති කරපාලා. විසක්කේ
ඉස්සර කියවා. එහෙමද? 21ක් තියෙනවා. 21ක් කියවා. right. මෙන්න තුනක්. හතරක්. සුද්ධාත්මයන් වහන්සේ පාලනය වෙන සුද්ධාත්මයන් වහන්සේගේ පාලනය වෙන සුද්ධාත්මයන් වහන්සේට ඉඩ දෙන කෙනෙකුගේ ජීවිතේ අපි දකින ක්‍රියාවන් හතරක් අපි දකින්නේ. එක මෙන්න මෙහෙම. දැන් ඔය අනුවාදවල ඕක නිකන් මේ උඩ යට ගහන් වැදිලා තියෙනවා. සමහර ඒවා උඩින් ගිහලා යටින් ගිහලා එක එක විදිහට තියෙනවා. මෙන්න මේකයි උතන කියන්නේ. ආගම. එක සුද්ධාත්මයන් වහන්සේගේ පාලනයට ඉඩ දෙන කෙනෙකුගේ ජීවිතේ තිබෙන හැසිරීම ප්‍රකාශ වෙන දේවල් මෙන්න එක. එකිනෙකා අතර සම්බන්ධතාවය ගැන කතා කරා. එකිනෙකාට ගීතිකාද ආත්මික ගීවලින්ද එකිනෙකාට කතා කොට කියලා කියනවා. ඒ කියන්නේ එකිනෙකා සමග සම්බන්ධතාවයන් ගායනාවෙන් සහ ගීතිකාවෙන් ප්‍රීතියෙන් එකිනෙකා සමග සම්බන්ධතාවයන් අනුව එකිනෙකාට අවවාද කරන්න, කතා කරන්න, ගොඩනගන්න, බේරගන්න සම්බන්ධ විය හැකි හැම අපට දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ වීමේ ඵලයක් ඇති. සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ කෙනෙකුගේ ජීවිතය අපි දකින දෙයක් එකිනෙකා සමග පැහැදිලි සිටිනවා. එකිනෙකාව දිරිගන්වන්න පුළුවන්. එකිනෙකාට මඟ පෙන්වන්න පුළුවන්. එකිනෙකාට අත දෙන්න පුළුවන්. එකිනෙකාව දරා ගන්න පුළුවන්. එකිනෙකා සමග ගනුදෙනු කිරීමේ හැකියාව දෙන සුද්ධාත්මයන් වහන්සේ. ඒක බැරි නම් අපේ මානසෙන් තමයි අපි දුවන්නේ. අපිට බෑ එකිනෙකාත් එක්ක ජීවත් වෙන්න. අපිට බෑ එකිනෙකාත් එක්ක ගනුදෙනු කරන්න. අපිට එකිනෙකාත් එක්ක ජීවිතේ ගෙනියන්න බෑ. අපිට එච්චරට එකිනෙකා සමග අපි ගැටෙනවා නක්කා. ඇයි? මානසය උස්සන් ඉන්නේ. ඔය මානසෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ. ආත්මය නෑ. ආත්මයන් වහන්සේට ඉඩදීමක් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? මාංශය අතර ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. අන්තිමට යුද්ධයක් ඇති වෙන්න පුළුවන්. යුද්ධ පව ඇති වෙන්න පුළුවන්. මිනිමරුන් ඇති වෙන්න පුළුවන්. භයානක දේවල් ඇති වෙන්න පුළුවන්. අද මේ සියලු දේට හේතුව සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණ පාලනය වෙන මනසක් අපි හදාගන්න. අපි සුද්ධාත්මයන් වහන්සේගේ පාලනය වෙන මනසක් අපි තුල ජීවිතයක් අපි හදාගන්න විට අපිට එකිනෙකත් එක්ක පැහැදිලි වෙනවා. නැත්තම් දෙක ඒ කොටස කියනවා දෙවියන් වහන්සේ සමග සම්බන්ධයි. ඊට පස්සේ කියනවා ඒ ගීතිකා වලින් දෙවියන් වහන්සේට ගායනා කරනවා කියලා කතා කරනවා. තේරෙනවද නේද? බලන්න හොඳට. එකිනෙකාට කතා කිරීම ගීතිකා වලින් එකක්, දෙවියන් වහන්සේට ගායනා කිරීම තව එකක්. දෙකක් තියෙනවා. එතකොට සුද්ධාත්මයන් වහන්සේ කෙනෙකුගේ ජීවිතේ පාලනය කරන විට ඔහු නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ වෙතට යොමු වෙනවා. හරිද? සුද්ධාත්මයන් වහන්සේ තමයි අපට දෙවියන් වහන්සේ වෙතට අපි යොමු කරන්නේ. ඒ සම්බන්ධකමට අපි වගේ. එතකොට මගේ ගීතය උන්වහන්සේ. මගේ සිහිය උන්වහන්සේ. මානසික ජීවත් වෙන අයගේ ගීතේ වෙන එක. හරි. මානසික ජීවත් වෙන අයගේ ගීතේ වෙන එක. ඒගොල්ලන්ගේ සිහිය වෙන එක. ආත්මයන් වහන්සේට පාලනය බාර දුන්නු කෙනෙක්ගේ ගීතය වෙන එක. ඔහුගේ සෙවීම වෙන එක. ඔහුගේ ජොමුව තව එක. මේක හොඳට තේරුම් ගන්න. ඔබ සුද්ධාත්මයෙන් පාලනය වෙන විදිහ කියන්නේ අර සමහරක් අය නේද සින්දුවක් කියන්න හරි පුළුවන් බඩන ෂොට් එක දාගන්න නැද්ද? දාගත්තම තමයි සින්දුව එන්නේ නිකන්. අතපය ගසලා ඔළුව ගසලා සමහරක් අය එක එක වෙනවා අමුතු වෙනවා. ඉල්ල වැඩේ එනවා ගානට මෙන්න එනවා ලස්සන. ඒ කොහෙන්ද එන්නේ? ආත්මෙන් ඉන්නේ. දැක්කනේ? ඉතින් ඉතිනේ ඔබ සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරෙන්නකො. උන්වහන්සේ මොනතරම් දේවල් ඔබේ ජීවිතය තුලින් කරයිද කියලා කෙනෙකුගේ ජීවිතවල. එකිනෙකාට සම්බන්ධකම් විතරක් නෙවෙයි දෙවියන් වහන්සේත් එක්ක පටන් ගන්න යන ඉතින් තමයි. තුන්වෙනි එක අපි ඉක්මනින් යනවා. කතාවෙන් හෝ ක්‍රියාවෙන් කුමක් කළා? ස්තුතිවන්ත වන්න පුළුවන්කම ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේට කතාවෙන් හෝ ක්‍රියාවෙන් ස්තුති
ස්තුතිවන්ත වීමේ පුළුවන්කම ගෙන දෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ පාලනය තුලයි කියන එක අපිට පේනවා ඒ පද දෙක ඇතුළේ. ස්තුති දීමෙන් යුක්තව දෙවියන් වහන්සේ සමග ස්තුති දීමෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ සුද්ධාත්මයන් වහන්සේගේ පාලනය තුලයි. හැමදේම ස්වාමීන් වහන්සේට ස්තුති කියලා කියන පුළුවන්කම ලැබෙන්නේ ආත්මයන් වහන්සේගේ ජීවිතය. නැත්තම් එහෙම කියන්නේ ඕන අඳුරද්ද වන්ද ඕන ජීවිතයත් වන්ද අනේ වන්ද හැම එකම කතා කරන්නේ නැහැ. ස්තුතිවන්ත හදවතක් අපිට තියෙනවා දෙවියන් වහන්සේ ගැන. අපි සුද්ධාත්මයන් වහන්සේගේ අපි කියන ස්තුතිය. ස්තුතිය. ඔබ වහන්සේ බදුනත් කිසිම ස්තුතිය කරන්නේ. ඔබයි දෙවියන් වහන්සේ. ස්තුතිවන්ත. ඒක ආත්මයන් වහන්සේ අප තුළ පාලනය. හතරවෙනි කාරණය අවසන්. 20 වෙනි පදයේ කියනවා යටහත් ගෞරවාන්විත ජීවිතය ගැන කතා කරනවා. යටහත් ගෞරවාන්විත ජීවිතයක් ගැන කතා කරනවා. ඒ යටහත් ගෞරවාන්විත ජීවිතය කෑලි කීපයකට කඩලා එපිසර් 5 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ඉඳලා පෙන්නනවා. ඒක බලන්න යන්න. ස්වාමි පුරුෂයෙක් බාහිරයට යටහත් වීම. බාහිරව ස්වාමි පුරුෂයාට යටහත් වීම. ස්වාමි පුරුෂයා ගෞරව දැක්වීම. ආයතනයේ ප්‍රධානීන්ට යටත් වීම. මේ දේවල් ගැන කතා කරනවා. ඒක තවදුරටත් කඩාගෙන ගිහින් ඉස්සරහට. මේ සියලු දේවල් එන්නේ උද්දාස්තන වහන්සේගේ පූර්ණ ජීවිතයකට විතරයි. නැත්තම් ඉතින් උඩකුයි ජනාධිපතිත් මගේ අල්ල වගේ නිකන් ඉන්නේ. ඒක ඇති දෙයක් නෑ. මම කතා මගේ අල්ල ජනාධිපති ඉන්නවා කියලා පුදුම උඩවකින් ජීවත් වෙනවා. ජනාධිපති මාව දන්නේ නෑ. පුදුම උඩවකින් අපි ජීවත් වෙනවා. අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. අපිට කරන්න පුළුවන් මෙලෝ ඉන්නේ කියන්නේ නැහැ. හැබැයි මුළු ලෝකෙම මගේ යටතේ ක්‍රියා කරනවා වගේ තමයි හැදෙන්න උත්සාහ කරන්නේ. උඩම යටත්කම පැමිණෙන්නේ. ජීවිතේ පෞද්ගලික එකිනෙකාට සුද්ධාත්මයන් වහන්සේගේ පූර්ණතම ජීවිතය. මෙහෙම පූර්ණත්වයක් නැත්නම් ක්‍රිස්තියානි ගැලවීම වල අපට මේ ක්‍රිස්තියානි ජීවිතේ ගැටෙනවා. තුවාල කරගන්න. වේදනාව එපා කලකිරීම. ඒ නිසා තමයි මම ඔබ අනාත්ම අරින්නේ නෑ. ඔබ සමග සදාකාල සිටින මිනිස මගේ ආත්මය මම ඔබට දෙන්නවා. ආමෙන්. එනිසා මේක දේශනාවක් කරගන්න ඕන. මේක නිකම්ම නිකන් අද ගොඩක් බයිබල් පද ඉගෙන ගන්න කියන්න එපා. ඔබ අනාථ වෙන්න නෙවෙයි සුද්ධාත්මයන් වහන්සේ ඔබේ ස්ථානෙට දෙනවා. ඔබ නිකන් ආපස්සට විනාශ වෙන්න නෙවෙයි දෙවියන් වහන්සේ ඔබේ ස්ථානෙට දෙනවා. උන්වහන්සේට ඔබේ ජීවිතය තුළින් අලුත් දෙයක් කරන්න ඕනේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ ආවම පේදුරුලා සම්පූර්ණ පරිවර්තනය. ඒ සුද්ධාත්මයන් වහන්සේ ආවම පේදුරුලාගේ ජීවිතයේ සම්පූර්ණ දෙවියන් වහන්සේගේ ක්‍රියාවල ඔවුන්ගේ ජීවිතයක් දකින්න පටන් ගන්නවා. ඔවුන් හැඳින්වුවේ කිතුරුවන් කියලා ක්‍රිස්තියානිකාරයන් කියලා. එච්චරටම ඔවුන් උන්වහන්සේව ප්‍රකාශ කරන්නයි වඩාත්. මේකට උන්වහන්සේ දෝරා. අපිට කිව්වේ මේසියේ. Kaya baru isi adalah sampai sudah sampai kemudian. Abi siru dina. Sudah sahabat kita tapi pembukaan di masalah. Api sudah nanti. Terima saudara-saudari. Yesus වහන්සේ අපට කරුණාව දැක්වුවා. අපි ලබන්න තිබුණු විනිශ්චය උන්වහන්සේ මතට බාර අරගෙන අපි ලබන්න ඕන දඬුවම උන්වහන්සේ වෙතට බාර අරගෙන උන්වහන්සේ කරුණාව අපට දැක්වුවා. ඒක උන්වහන්සේගේ කරුණාව. අපි ලබන්න ඕන දේ අපිට ලබන්න නියමව තිබෙන දේ අපිට ලබන්න ඉඩ නොදී උන්වහන්සේ අපට කරුණාව දැක්වුවා. ඒ කරුණාව නිසායි Yesus වහන්සේ කුරුසියට ගියේ. අපි උන්වහන්සේගෙන් ලබා ගන්න වටින්නේ නැති උන්වහන්සේගෙන් අපි ලබන්න සුදුසු නැති ගැළවීම උන්වහන්සේගේ අනුග්‍රහය නිසා අපිට ලබා දීලා
අපි ලබන්න වටින්නේ නැහැ. අපි ලබන්න සුදුසු නැති දේ අපිට ලබන්න පුළුවන්කම දී තිබෙනවා. ඒක උන්වහන්සේගේ අනුග්‍රහය අපි එක්කෙනාට දෙන්නේ. අපේ කරුණාවයි අනුග්‍රහයයි වෙනස ඒකයි. දෙවියන් වහන්සේගේ කරුණාව නිසායි අපි ගැළවීම ලබා දුන්නේ. අපි අනුග්‍රහය ලබාගෙන අපි ලබන්න සුදුසු නැති දේ අපි ලබාගෙන තියෙනවා. ඒ අනුග්‍රහය තුලින්. ඒ නිසා මේ වෙලාවේ වැඩි වෙනම කරන්නේ. අපි උන්වහන්සේට කියන ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ මට ලබන්න සුදුසු දේ උන්වහන්සේ මට ලබා දුන්නා. ඒ නිසා අපි ටික වෙලාවක් උන්වහන්සේට ප්‍රශංසා කරමු. මේ ගැළවීම අපි ලබන්න සුදුසු. අපිට සුදුසු දේ දඬුවම. අපි සුද්ධාත්මයන් වහන්සේවට දෙවියන් වහන්සේව ලබන්න සුදුසු නැහැ. අපි අපවිත්‍රයි. අපි දෙවියන් වහන්සේට විරුද්ධව ගියා. නමුත් උන්වහන්සේ අපව සුදුසුසම් කළා. ඒ අනුග්‍රහය අපට උන්වහන්සේ ලබන්න සුදුසු දේ ලබා ගන්න අවස්ථාව. එනිසා අපි විනාඩියක් කරගෙන උන්වහන්සේට ස්තුති කරනවා. ඒ අනුග්‍රහය, ඒ කරුණාව උන්වහන්සේ අපට ලබා දී තිබෙනවා. ඒ සුද්ධාත්මයන් වහන්සේව උන්වහන්සේ අපට ලබා දී තිබෙනවා. හලෙලූයා.